ආයුබෝවන් අරුණාචලම් භෞතික විද්‍යා සිසිලස වෙත පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ අපේ MCQ පාඩම් මාලාවේ 6 වෙනි පාඩමයි. 5 වෙනි පාඩමේ පිළිතුරු මෙහි තිරේ දිස්වේ. මෙම පාඩමේ පිළිතුරු 7 වෙනි පාඩමේ තිරේ මතදී දැක ගන්න. මෙම පාඩම විනාඩි 30කට ආසන්න කාල අවකාශයක පැතිරෙනවා. ඒ අවසන් වන විට ඔබට සංයුක්ත අන්වීක්ෂයක් හා එහි අක්ෂි වලය පිළිබඳ නිවැරදි අවබෝධයක්, කෝණික තරණයෙන් චලිත වන වස්තුවක රේඛීය තරණය පිළිබඳ අවබෝධයක්, වස්තුවක චාලක ශක්තිය හා ගම්‍යතාව පිළිබඳ වැටහීමක්, උත්තල කාචයක U හා V ප්‍රස්ථාරයක් මගින් නාභිදුර සෙවීමේ පරීක්ෂණයක්, ද්‍රවයක ගිල්ලූ දණ්ඩක සමතුලිතතාව පිළිබඳ වැටහීමක්, ආනතලයක පෙරළෙන ජවරෝධයක් පිළිබඳ අවබෝධයක්, ධ්වනි තරංගයක විස්තාරය හා තීව්‍රතා මට්ටම අතර පවතින සම්බන්ධය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. රළු මේසයක් මත තිබෙන වස්තුවක් සරල අනුවර්තී චලිතයේ යෙදෙන විට එයට ලබාගත හැකි උපරිම විස්තරය පිළිබඳ අවබෝධයකුත්, ගුවන් යානයක තටු පිහිටන ආකාරය අනුව එය මත ඇතිවන බල පිළිබඳ අවබෝධයකුත් ඇති වෙනවා. ඊට අමතරව ගැටලුව sannivedanයේ ඇති වැදගත්කම, ගැටලු sannivedanයේ වෙන විට ඔබේ සිතට පැමිණිය යුතු භෞතික විද්‍යා සංස්කාර, භෞතික විද්‍යා සමතතා හා සමතතා අතර සමතතා දැකීම හෙවත් ගැටලු විසඳීමේ කලාව ප්‍රගුණ වෙනවා. වෙනි ගැටලු විය යුතු sannivedana 1. සංයුක්ත අන්වීක්ෂයක උත්තල කාච දෙකක් තියෙනවා. වස්තුව පැත්තේ තියෙන කාචේ අවනෙත, ඇස පැත්තේ තියෙන්නේ උපනෙත. අවනෙතට වස්තුව නැත්නම් වස්තු දුර f හා 2 f අතර තැබුවොත් අවනෙත විසින් එහි විශාල යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් උපනෙත ඉදිරියෙන් තනලා දෙනවා. නමුත් ඒ තනලා දෙන ප්‍රතිබිම්බය උපනෙතේ නාභි දුරට අඩුයි. නාභි දුරටත් වඩා අඩුයි. නාභිය දුරට ඇතුලෙන් හැදෙන්නේ. දැන් උපනෙත කරන්නේ අතාත්වික විශාල ප්‍රතිබිම්බයක් තමන්ගේ වස්තුව පැත්තේම හදනවා. ඊට අමතරව උපනෙතට නොකර ඉන්න බැරි වැඩකුත් කරනවා. ඒ තමයි අවනෙත විසින් තනලා දුන්නු වස්තුවේ ප්‍රතිබිම්බය හදනට අමතරව අවනෙතේ ප්‍රතිබිම්බයකුත්, අවනෙත් කාචයේ ප්‍රතිබිම්බයකුත් උපනෙත විසින් ප්‍රතිබිම්බයක් ලෙස තනනවා. අන්නේ තනන තැනට කියනවා අක්ෂි වලය කියලා. වියතු sannivedane 2. කාච අතර පරතරය සෙන්ටිමීටර් 15ක් නිසා උපනෙතට දැනෙන, පෙනෙන, උපනෙතට පෙනෙන අවනෙත නැමැති වස්තුවේ වස්තු දුර සෙන්ටිමීටර් 15යි කියලා දීලා තියෙනවා. වියතු sannivedana 3. අවනෙතේ නාභි දුර 2 සෙන්ටිමීටර්, උපනෙතේ නාභි දුර සෙන්ටිමීටර් 3යි. වියතු sannivedane 4. අක්ෂි වලයේ අන්වීක්ෂයේ අක්ෂි වලයේ විමසයි. දැකිය යුතු සමතා 1. එනම් උපනෙත විසින් අවනෙතේ ප්‍රතිබිම්බය තනන තන ස්ථානයේ විමසයි. එනම් උපනෙතෙන් එළියට එන ආලෝක කිරණ පටුම වන ස්ථානයේ විමසයි. එනම් අන්වීක්ෂයකින් වස්තුවක් දැස බැලීමේදී දීප්තිමත්ම ප්‍රතිබිම්බය දැකීමට ඇස තැබිය යුතු සුදුසුම ස්ථානයේ විමසයි. එනම් අක්ෂි වලයේ විමසයි. දැකිය යුතු සමතා 2 ලකුණු සම්මුතියේ යෙදූ කාච සූත්‍රයේ 1 වීරින 1 u සමානයි 1 f. දෙවෙනි ගැටලුව විය යුතු sannivedana. ඒ කෙළවරින් අසව් කරන ලද ස්කන්ධයේ කැපිටල් M දිග L වූ දණ්ඩ තමයි මෙහි කතානායක. විය යුතු sannivedana 2. දණ්ඩේ කෙළවරක් කරා යන අක්ෂයකට ලම්බක අවස්ථිති ගුණය I සමානයි 3/1 කැපිටල් ML වර්ගය. විය යුතු sannivedana 3. B කෙළවරින් නිසලතාවයෙන් මුදා හරිනවා. විය යුතු sannivedana 4. දණ්ඩේ A කෙළවරේ අසව්වේ ප්‍රතික්‍රියාව x සහ y ලෙස සලකුණු කළොත් ඒ දෙකම A කෙළවර හරහා යනවා. එතකොට A කෙළවර හරහා නොයන එකම එක බලයයි ඒක පහළට mg. විය යුතු සම්බන්ධතා 1. දණ්ඩ මත තියෙන බල වලින් කැපිටල් mg නැත්නම් දණ්ඩේ බර A කෙළවර හරහා යන්නේ නැහැ. ඒ කිව්වේ mg බලයෙන් A කෙළවර වටා ගූර්ණයක් ඇති කරනවා. ඒ කිව්වේ
mg බලයෙන් ඒ කෙළවර වටා ව්‍යවර්තයක් ඇති වෙනවා. ඒ කිව්වේ mg බලයෙන් ඒ කෙළවර වටා පෙරලියාන් කියලා පෙරිත්තයක් ඇති කරනවා. බලපෑමක් ඇති වෙනවා. එම පෙරලියාන් කියන හඬෙහි වටිනාකම හේවත් ගූර්ණය ටෝ සමානයි කැපිටල් mg වැඩි කිරීම l බෙදීම 2. විය යුතු සමථතා 2. බමන චලිතයේ පිළිබඳ නිව්ටන්ගේ දෙක නියමය ටෝ සමානයි I ඇල්ෆා. විය යුතු සමථතා 3. බමනය වන වස්තුවක ඕනෑම ලක්ෂයක කෝණික තරණය ඇල්ෆා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ලක්ෂයෙන් ලක්ෂයට තැනින් තැනට රේඛීය තරණය ඒ වෙනස් වෙනවා. ඒ සමානයි r ඇල්ෆා. මෙහි r කියන්නේ සලකන ලද ලක්ෂයට භ්‍රමණක්ෂයේ සිට දුර. ඉතින් දරුවනේ ටෝ සමානයි mg l බෙදීම 2යි. ටෝ සමානයි I ඇල්ෆා. I කියන්නේ 3න් 1යි ml වර්ග කියලා දීලා තියෙනවා. ඒ සමානයි r ඇල්ෆා. ඔය කියන සමථතා 4 අතර සමථතාවයත් සෙවීම ඔබට බාරයි. 53 වෙනි ගැටලුව. හොඳින් සංවේදනය කිරීම පමණයි මෙහි තිබෙන්නේ. චාලක ශක්තිය 100%කින් වැඩි කළාම මුල් චාලක ශක්තිය E නම් E2යි E වෙනවා. ඒ කිව්වේ චාලක ශක්තිය 100%කින් වැඩි කළාම මුල් චාලක ශක්තිය E3යි E චාලක ශක්තිය බවට පත් වෙනවා. ඒ කිව්වේ චාලක ශක්තිය 300කින් වැඩි කළාම මුල් චාලක ශක්තිය E අවසන් චාලක ශක්තිය 4යි E බවට පත් වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය 4 ගුණයක් වෙනවා. චාලක ශක්තිය E සමානයි භාගය mv වර්ග නිසා චාලක ශක්තිය 4 ගුණයක් වෙන විට ප්‍රවේගයට සිදු වෙන්නේ දෙගුණ වීම පමණයි. රේඛීය ගම්‍යතාව P සමානයි mv හින්දා රේඛීය ගම්‍යතාවයේ සිදු වෙන්නේ දෙගුණ වීමක් පමණයි. ඉතින් දරුවනේ 100%කින් වැඩි කරාම දෙගුණ වේ කියන සමුදතාවේ ප්‍රත්‍යාවර්ත සමුදතාවේ 100%කින් වැඩි කරාම දෙගුණ වේ. ඒක අපි දන්න සමුදතාවයක්. එහි ප්‍රත්‍යාවර්ත සම්බන්ධතාවයත් මේ සම්බන්ධතාවයත් අතර සමුදතාව දැකීම තමයි මේ ගැටලුව විසඳන්න කියලා කියන්නේ. පනස්4වෙනි ගැටලුව. විය යුතු සංනිවේදන 1. උත්තල කාචයක තාත්වික ප්‍රතිබිම්බ සඳහා u හා v අතර ප්‍රස්ථාරය දී තියෙනවා. විය යුතු සංනිවේදන 2. ප්‍රස්ථාරයේ u අක්ෂයට අංශක 45ක් ආනතව OP රේඛාව ඇඳලා තියෙනවා. ඒ කිව්වේ y සමානයි x රේඛාව. එනම් u සමානයි v රේඛාව ඇඳලා තියෙනවා. ප්‍රස්ථාරයත් එම OP රේඛාවත් අංශක 45කින් ආනතව ඇඳි රේඛාවක් ඡේදන ලක්ෂය P ලෙස නම් කළා. P v ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය නැත්නම් v ඛණ්ඩාංකය සෙන්ටිමීටර් 60 බවත් දීලා තියෙනවා. විය යුතු සංවේදන 3. කාචේ නාභිදුර විමසයි. දැකිය යුතු සමථතා. උත්තල කාචයක් ඉදිරියේ තැබූ වස්තුවල විවිධ u අගයන්හි වස්තුව තබා ප්‍රතිබිම්බය නිර්මාණය කළා මතකද? u සමානයි 2යි f වූ විට v හි අගය මතක් වුණාද? u හා v අගයන් සමාන වූවේ u හි අගය කුමක් වූ විටද? v හි අගය කුමක් වූ විටද? ඒ මතක නම් මේ ගැටලුවක්ද?
55 වෙනි ගැටලුව. විය යුතු සංනිවේදනය 1. දණ්ඩේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.6 නිසා එහි බර නිව්ටන් 16යි. එසේම එම බර ක්‍රියාත්මක වන්නේ ඒ කෙළවරේ සිට සෙන්ටිමීටර් 20ක් දුරින්. විය යුතු සංනිවේදනය 2. දණ්ඩේ මුළු දිග සෙන්ටිමීටර් 80ක් නිසා නිව්ටන් 16 ක්‍රියාත්මක වන දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට B කෙළවරට දිග සෙන්ටිමීටර් 60යි. විය යුතු සංනිවේදනය 3. දණ්ඩට ඒකාකාර ඝනත්වයක් නැති නිසා තමයි දණ්ඩේ මධ්‍ය ලක්ෂයේ එහි බර ක්‍රියාත්මක නොවි ඒ කෙළවරේ සිට සෙන්ටිමීටර් 20ක් දුරින් එහි ගුරුත්ව කේන්ද්‍රය පිහිටියේ. විය යුතු සංනිවේදනය 4. දණ්ඩට ඒකාකාර ඝනත්වයක් නැති වුණාට ඒ කිව්වේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය එහි මධ්‍ය ලක්ෂයේ නොපිහිටියට දණ්ඩට ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් තියෙනවා. ඒ කිව්වේ දණ්ඩ මත උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වන ලක්ෂයේ උත්ප්ලාවකතා කේන්ද්‍රය දණ්ඩේ හරිමැදින් ක්‍රියාත්මක වෙනවා. දණ්ඩේ මධ්‍ය ලක්ෂයේ ක්‍රියාත්මක වෙනවා. විය යුතු සංනිවේදනය 5. ජලයේ ඝනත්වය 1000 ඝන මීටරයට කිලෝග්‍රෑම්. විය යුතු සංනිවේදනය 6. ඒ කෙළවරේ එල්ලා ඇති තන්තුවේ ආතතිය විමසන. විය යුතු සමතතා 1. දණ්ඩේ මුළු දිග සෙන්ටිමීටර් 80යි. හරස්කඩ වර්ගඵලය 6 වරක් 10 වර්ග මීටර. ද්‍රවයේ ඝනත්වය 1000 ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඒ හින්දා විස්ථාපිත තරල පරිමාවේ බර හෙවත් දණ්ඩ මත උඩුකුරු තෙරපුම් 6 වරක් 10 වැඩි කිරීම 80 වැඩි කිරීම 10 වැඩි කිරීම 1000 වැඩි කිරීම 10යි නිව්ටන්. විය යුතු සමතතා 2. දණ්ඩ මත උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වන ලක්ෂ්‍ය හෙවත් උත්ප්ලාවකතා කේන්ද්‍රයේ දණ්ඩේ ජ්‍යාමිතික කේන්ද්‍රයේ දණ්ඩ විසින් විස්ථාපිත තරල පරිමාවේ මධ්‍ය ලක්ෂ්‍යය එනම් දණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍යයේ සිරස්ව ඉහළට ක්‍රියාත්මක වෙනවා. විය යුතු සමතතා 3. ස්ථිතික සමතුලිතතාවයේ පවතින වස්තුවක් සැපුරා ඇති අවශ්‍යතා එනම් ඕනෑම එකිනෙකට ලම්බක දෙදිශාවක විභේදිත සංරචකවල VG එකතුන් වෙන වෙනම ශූන්‍යයට සමාන වීම. ඒ කිව්වේ සිග්මා x සමානයි බිඳුව වීම, සිග්මා y සමානයි බිඳුව වීම සහ ඕනම ලක්ෂයක් වටා ගූර්ණවල VG එකතුව ශූන්‍ය වීම. මෙතෙන්දී යොදන්න පුළුවන් බව සිහියට එන්න ඕන. ඉතින් ඒ කෙළවරේ තන්තු ආතතිය අහන නිසා දණ්ඩේ ස්ථිතික සමතුලිතතාවය සලකා B කෙළවර වටා ගූර්ණ ගැනීම සුදුසු බව, ඊටාම සුදුසු බව ඔබට ඇඟට එන්න ඕන. වෙනි ගැටලුව. විය යුතු සංනිවේදනය 1. ජවරෝධයේ ආනතලයේ දිගේ පෙරළේ. එනම් සර්පණේ නොවේ. එනම් ඝර්ෂණ බලය මගින් කාර්ය නොකෙරේ. විය යුතු සංනිවේදනය 2. ජවරෝධයේ පෙරළීම නිසා කෝණික ප්‍රවේගයක් ඇති වෙනවා. ඒ කිව්වේ ඒකින්දා භ්‍රමණජාලක ශක්තියක් ඇති වෙනවා. ජවරෝධයේ පෙරළීමෙන් උත්තරණය වන නිසා උත්තරණ ප්‍රවේගයක් ඇති වෙනවා. ඒ හින්දා උත්තරණ චාලක ශක්තියකුත් ඇති වෙනවා. විය යුතු සංනිවේදනය 3. භ්‍රමණ චාලක ශක්තිය හා මුළු චාලක ශක්තිය අතර අනුපාතය විමසන. විය යුතු සමතතා 1. ඝර්ෂණ බලයෙන් කාර්ය නොකරන නිසා යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික වෙනවා. ඒ කිව්වේ ආනතලයේ දිගේ සිරස් එච්චුසක් පහළ බැස්සොත් රෝධය හානි කර ගන්නා විභව ශක්තිය MGH මුළුමනින්ම චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. නමුත් රෝධය පෙරළීමෙන් උත්තරණය වන නිසා ඒ චාලක ශක්තිය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි භ්‍රමණ චාලක ශක්තිය, අනිත් එක තමයි උත්තරණ චාලක ශක්තිය. එතකොට ආනත තලයේ පහළට ආවම ලැබෙන ඡය කරගන්නා විභව ශක්තිය නිසා ලැබෙන චාලක ශක්තිය භ්‍රමණ චාලක ශක්තියත් උත්තරණ චාලක ශක්තියත් එකතුවට සමාන වෙනවා. විය යුතු සමතතා 2. ලැබෙන භ්‍රමණ චාලක ශක්තිය භාගයයි I ඔමේගා වර්ග බව සිහියට එන්න ඕන. දැකිය යුතු සමතතා 3. ලැබෙන උත්තරණ චාලක ශක්තිය භාගයයි MV වර්ග වෙන්න ඕන. දැකිය යුතු සමතතා 4. රෝධයක් නිසා
අවස්ථිත ගුණේ I සමානයි MR වර්ග වෙන්න ඕන. දැකිය යුතු සමතා 4 V සමානයි R ඔමේගා වෙන්න ඕන. වෙනි ගැටලුව. ගැටලු සංවේදනයේ අරුම කියාපාන හොඳ ගැටලුවක්. සංවේදනයේ විය යුතු එක කරුණ. ස්කන්ධ සමාන වස්තු දෙකක් ප්‍රත්‍යස්ත ලෙස ගැටි. සංවේදනයේ විය යුතු දෙවෙනි කරුණ. එක් වස්තුවක් LD ගැටි සුමට තිරස් පොළොවක v වේගයෙන් චලිත වන අතර අනෙක දුනු නියතේ k වූ දුන්නකට සවිකර ඇත. සංවේදනයේ විය යුතු තුන්වෙනි කරුණ. සුමට බිමක වස්තුවක් දුන්නත් චලිත වන නිසා ශක්තිය හානි නොවේ. සංවේදනයේ විය යුතු හතරවෙනි කරුණ. ස්කන්ධ සමාන වස්තු ප්‍රත්‍යස්ත ලෙස ගැටුනම ප්‍රවේග හෝමාරු වෙනවා. මෙහිදී v වේගයෙන් m ස්කන්ධයේ පැමිණෙන විට දුන්නේ ගැට ගැසූ ස්කන්ධයේ තිබුණේ නිසලවයි. එම නිසා ගැටීමෙන් පසු දුන්නේ ගැට ගැසූ m ස්කන්ධයට v ප්‍රවේගය ලැබී පැමිණි m ස්කන්ධය නිසල වෙනවා. නැවතත් දුනු චලිතේ නැත්නම් ශක්තිය හානි නොවන චලිතයක පැමිණ චලිතව v වේගයෙන් පැමිණ නිසලව තැබූ m ස්කන්ධයේ ගැටි m ස්කන්ධයට v ප්‍රවේගය ප්‍රදානය කර දුන්නේ ගැට ගැසූ ස්කන්ධය නිසල වේ. සංවේදනයේ විය යුතු පස්වෙනි කරුණ. ශක්තිය හානි නොවන නිසා සුමට බිමක ශක්තිය හානි නොවන නිසා සුමට බිමක m ස්කන්ධය හා දුන්න පවතින නිසා ශක්තිය හානි නොවේ. ඒ හින්දා ආවර්තීය චලිතයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ආවර්ත කාලයක් සොයා ගන්න පුළුවන්. සංවේදනයේ විය යුතු 6 වෙනි කරුණ. නිදහස් ස්කන්ධයේ චලිතයේ එක් ආවර්තයකදී 2L දුරක් නියත v වේගයෙන් ගමන් කරනවා. විය යුතු 7 වෙනි කරුණ. දුන්න ආවර්තයකදී සමතුලිත පිහිටීමෙන් චලිතය ආරම්භ කර සමතුලිත පිහිටීමෙන්ම චලිතය අවසන් කරනවා. එම නිසා දුන්න ආවර්ත කාලයක් චලිතය සම්පූර්ණ කරන්නේ දුන්න ගෙවන්නේ ආවර්ත කාලයකින් අර්ධයක්. විය යුතු සම්බන්ධතා 1. වේගය සමානයි දුර බෙදීම කාලය නිසා කාලය කියන්නේ දුර බෙදීම වේගය. විය යුතු සම්බන්ධතා 2. දුන්නේ ඇතේ k වූ දුන්නකට m ස්කන්ධයක් ගැටගසා දෝලනය කළ විට ඔමේග සමානයි වර්ගමූල k යට m. ඒ හින්දා t සමානයි 2/5 බෙදීම ඔමේගා. එතකොට t සමානයි දුන්නේ t සමානයි 2/5 වර්ගමූල m යට k වෙනවා. වෙනි ගැටලුව. විය යුතු සංවේදනයේ 1. තිරස් මේසය තිරස් තලයක සරල අනුවර්තී චලිතයක යෙදෙන්නේ හර්ට්ස් 3ක සංඛ්‍යාතයෙනි. දෙවෙනි සංවේදනයේ විය යුතු කරුණ. වස්තුව හා රළු මේසය අතර ඝර්ෂණ සංගුණකය 0.72 වේ. විය යුතු සංවේදනයේ 3. ෆයි වර්ග සමානයි 10 ලෙස දී ඇත. විය යුතු සංවේදනයේ 4. වස්තුව මේසේ මත ලිස්සා නොවන පරිදි ලබාගත හැකි උපරිම විස්තරය විමසයි. එනම් වස්තුවත් මේසයත් අතර සෑදිය හැකි උපරිම ඝර්ෂණ බලය වන Fc සමානයි μSR ට සමාන Fc හෙවත් සෑදිය හැකි උපරිම ඝර්ෂණ බලයට සමාන ප්‍රකර්ෂණ බලයක් ඇතිවන පරිදි මේසයට චලිත විය හැකි විස්තරයයි විමසන්නේ. ඒ කිව්වේ මේසේ සමතුලිත පිහිටීමේ සිට දකුණු පැත්තට යනකොට ඒ සමානයි ඍණ ඔමේගා වර්ග x අනුව තරණය පවතින්නේ සමතුලිත පිහිටීම වෙතට එනම් වම් පැත්තට. එවිට මේසය වම් දෙසට තරණය වන අවස්ථිතික නොවන රාමුවක්. එවිට රාමුව තුල එනම් මේසයේ මත තිබෙන වස්තුවකට තරණය වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවේ ව්‍යාජ බලයක් දැනෙනවා. ව්‍යාජ බලයක් ක්‍රියාත්මක වෙනවා. එනම් මේසේ මත තිබෙන වස්තුවකට
දකුණු දිශාවට ප්‍රකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. එනම් වස්තුවත් තලයත් අතර හාදකම බිඳලීමට දකුණු දිශාවට බලයක් ක්‍රියාත්මක වෙනවා. එය එම්මේ හෙවත් වස්තුවේ ස්කන්ධය වැඩි කිරීම රාමුවේ තරණයට සමාන වෙනවා නිව්ටන්ගේ දෙක නියමය අනුව. දැන් ඝර්ෂණ බලය වහවහා ක්‍රියාත්මක වී දකුණු දිශාවට මේ යෙදෙන එම්මේ ප්‍රකර්ෂණ ව්‍යාජ ප්‍රකර්ෂණ බලයට විරුද්ධව ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරනවා. එනම් μs වරක් r සමානයි ma වෙනවා. යෙදී හැකි උපරිම ඝර්ෂණ බලය යොදා එනම් fc යොදා එනම් μs වරක් r යොදා වස්තුව නතර කර ගැනීමට සිදුවන්නේ ඒ උපරිම වූ විටයි. μs වරක් r සමානයි ma සිතේ μs වරක් r කියන්නේ යෙදී හැකි උපරිම ඝර්ෂණ බලය. යෙදී හැකි උපරිම ඝර්ෂණ බලය යොදා වස්තුව නතර කර ගැනීමට සිදුවන්නේ යෙදී හැකි මේසේ යෙදෙන උපරිම තරණය සිදුවන විට. එවිට දැකිය යුතු සමදතා එක වන්නේ μs වරක් r සෑදිය හැකි උපරිම ඝර්ෂණ බලය සමානයි සෑදිය හැකි උපරිම ව්‍යාජ බලය. μs වරක් r සමානයි ma උපරිම m වරක් a උපරිම. ඒ තමයි 1. විය යුතු සමදතා 2. සරල අනුවර්තී චලිතයක a සමානයි ඍණ ඔමේගා වර්ග x නිසා a උපරිම වන්නේ a උපරිම සමානයි ඍණ ඔමේගා වර්ග x උපරිම. ඒ තමයි 2. තුන්වෙනි සමතාව තමයි x උපරිම කියන්නේ විස්තරය. සරල අනුවර්තී චලිතයක විස්ථාපනයේ උපරිම වන්නේ විස්තරයේදී. විය යුතු සමතා 4 r සමානයි අභිලම්බ ප්‍රතික්‍රියාව r සමානයි mg. විය යුතු සමතා 5 තමයි ඔමේගා සමානයි 2.5 f. පනස් නවවෙනි ගැටලුව. විය යුතු සංවේදන 1. යානයේ තටු තිරස්ව පිහිටයි. විය යුතු සංවේදන 2. යානයේ තිරස් උතයක චලිත වේ. විය යුතු සංවේදන 3. යානය තිරසට ආනත තන්තුවකින් ගැටගසා තිබේ. විය යුතු සංවේදන 4. යානය මත ක්‍රියාත්මක කරන බල එනම් පවතින බල යානය මත දැනට පවතින බල ගැන විමසයි. විය යුතු සම්බන්ධතා 1. පීඩනය නිසා හෝ පීඩන අන්තරය නිසා ඇතිවන බල ස්පර්ශ පෘෂ්ඨයට අභිලම්බ වේ. ඉතින් බර්නූලි බලය බර්නූලි සම්බන්ධතාවය අනුව ලැබෙන බලය පීඩන අන්තරය නිසා ලැබෙන බලයක්. ඉතින් පීඩන අන්තරය නිසා ලැබෙන බලය තටු වලට ලම්බකයි. ඉතින් තටු තිබෙන්නේ තිරසට නිසා බර්නූලි බලය සිරස්ව ඉහළට ක්‍රියාත්මක වෙනවා. විය යුතු සම්බන්ධතා 2. යානයේ බර යානයේ කුමන පිහිටීමක සිටියත් යානයේ බර සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා. විය යුතු සම්බන්ධතා 3. යානයේ තන්තුවකින් ගැට ගහලා තියෙනවා. ඒ නිසා තන්තුව ඔස්සේ ආතතියක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් දරුවනේ අහන්නේ පැවතිය යුතු කේන්ද්‍රාභිසාරී බල ගැන නොවේ. පවතින බලයි. පවතින බල ගැන. කේන්ද්‍රාභිසාරී බලයේ පැවතිය යුතු බලයක්. වෘත චලිතයක යෙදෙන වස්තුවක් මත කේන්ද්‍රයේ වෙතට තිබිය යුතු බලයක්. එය මේ තන්තුවේ ආතතියේ සංරචකයක් මගින් සපේනවා. गाहे तव जय गाथा
60 වෙනි ප්‍රශ්නේ. වීතු සංනිවේදන 1. විස්තාරයේ සෙන්ටිමීටර් 10ක් වන විට තීව්‍රතාවය නොවේ. තීව්‍රතා මට්ටමයි දීලා තියෙන්නේ. විස්තාරයේ සෙන්ටිමීටර් 10ක් වන විට තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 80 ලු. වීතු සංනිවේදනයේ 2. විස්තාරයේ සෙන්ටිමීටර් 5ක් වන විට අහන්නේ තීව්‍රතාවය නෙවෙයි තීව්‍රතා මට්ටම විමසනවා. දැකිය යුතු සමදතා 1. සරල අනුවර්තී චලිතයක මුළු ශක්තිය සාචා යෙදෙන අංශුවක මුළු ශක්තිය සමානයි භාගයයි k කැපිටල් A වර්ගය. k කිව්වේ නියතයක් කැපිටල් A කිව්වේ විස්තාරය. එතකොට විස්තාරයේ වර්ගයට අනුලෝම සමානුපාතික වෙනෝ සරල අනුවර්තී චලිතයක යෙදෙන අංශුවක මුළු ශක්තිය. ඉතින් සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශු සමූහයකින් තරංගයක් ප්‍රගමණය වන නිසා තරංගයක් ප්‍රගමණය වන ශක්තියත් අනුලෝම සමානුපාතික වෙනෝ තරංගයේ විස්තාරයේ වර්ගයට. එතකොට තීව්‍රතාව කියලා කියන්නේ මොකද්ද? තීව්‍රතාව කියලා කියන්නේ ඒකීය කාලයකදී ඒකීය හරස්කඩක් කරා ප්‍රගමණය වන ශක්තිය. එතකොට ශක්තිය තීව්‍රතාවට නිතරම අනුලෝම සමානුපාතිකයි. ඒ කිව්වේ ශක්තිය E නම් E අනුලෝමයි විස්තාරයේ වර්ගයට තරංගයක් නිසා. ආයිම ශක්තිය තීව්‍රතාවය අර්ථ දැක්වුම අනුව ශක්තිය E අනුලෝමයි තීව්‍රතාවයේ අයිට. E අනුලෝමයි අයිට. දැන් E අනුලෝමයි A වර්ගය ආයිම E අනුලෝමයි I. අන්න ඒ හින්දා I තීව්‍රතාව අනුලෝමයි විස්තාරයේ වර්ගයට. වියුතු සමතතා 2. බෙල් විද්දතාගේ තීව්‍රතා මට්ටම හා තීව්‍රතාව අතර සමතතාව දැන් මතක් වෙන්න ඕන. බීට සමානයි 10 ලඝු 10 පාදයට I බෙදීම I නෝඩ්. මුල් අවස්ථාවේදී බෙල් විද්දතාගේ සම්බන්ධය අනුව මුල් අවස්ථාවේදී 80 කියන්නේ 80 සමානයි 10 ලඝු 10 පාදයට I. අන්න Iට අපිට Iට අනුලෝමයි කියලා අපි හොයාගත්තා. කුමක්ද? Iට අනුලෝමයි කියලා හොයාගත්ත අපි විස්තාරයේ වර්ගයට. ඉතින් විස්තාරයේ වර්ගය විස්තාරය 10යිනේ. එන 80 සමානයි 10යි ලඝු 10 පාදයට 10 වර්ගය බෙදීම I නෝඩ්. ඒ තමයි පළවෙනි සම්බන්ධය. පසු අවස්ථාවේදී තීව්‍රතා මට්ටම සෙවිය යුතු තීව්‍රතා මට්ටම බීට නම් බීට සමානයි 10යි ලඝු 10 පාදයට ඒ වෙලාවේ විස්තාරයේ වර්ගය 5 වර්ගය බෙදීම I නෝඩ්. එතකොට බීට සමානයි 10යි ලඝු 10 පාදයට 5 වර්ග බෙදීම I නෝඩ්. ඒ තමයි දෙවෙනි සමතාව. ඉතින් ලඝු ගණක සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධයක් සොයනකොට එකකින් අනික අඩු කරන්න ඕනේ කියන එක අපි එක සැරේකුත් කරා. ඒක හොඳට සිහියට එන්න ඕන. ඒ කිව්වේ තුන්වෙනි දැකිය යුතු සමතාව තමයි ලඝු ඒට පාද x බෙදීම y. ලඝු ඒට පාද x බෙදීම y කියන්නේ බෙදීමක ලඝු කියන්නේ ලවේ ලඝු ඍණ හරේ ලඝු. ලඝු ඒට පාද x බෙදීම y කියන්නේ ලඝු ඒට පාද x ඍණ ලඝු ඒට පාද y. ඒක හින්දා ලඝු ඒට පාද x ඍණ ලඝු ඒට පාද y කියන්නේ ලඝු ඒට පාද x බෙදීම y. 61 වෙනි ගැටලුව. වියතු සංනිවේදන 1. B සලකුණෙහි විස්ථාපනයේ සෙන්ටිමීටර් 2ලු. B සලකුණ තියෙන්නේ අයිස් ස්තරයේ පතුලේ. එතකොට ජල මට්ටමට යටින් තියෙන අයිස් ස්තරයේ ඝනකම y කියලා ගත්තොත් y ධන 2 තමයි අයිස් ස්තරයේ මුළු ඝනකම. ඒ කිව්වේ සෙන්ටිමීටර් 2ක් විස්ථාපනය වෙලා තියෙන්නේ. B ලක්ෂයේ විස්ථාපනයේ සෙන්ටිමීටර් 2ක් විස්ථාපනය වෙලා තියෙන්නේ y ධන 2 ඝනකම ඇති අයිස් ස්තරයකින් පමණයි. වියතු සංනිවේදනයේ 2. ඒ සලකුණේ විස්ථාපනය සෙන්ටිමීටර් 15. අපි ගමු ජල මට්ටමේ උස x කියලා. එතකොට ඒ ලක්ෂයේ විස්ථාපනයට දායක වෙනවා x ඍණ y ඝනකම ඇති ජල පුෂ්ඨයකුත් y ධන 2 ඝනකම ඇති අයිස් ස්තරයකුත්. වියතු සංනිවේදනයේ 3. NW සමානයි ජලයේ නිරපේක්ෂ වර්තනාංකය සමානයි 1.5. වියතු සංනිවේදනයේ 4. අයිස් වල නිරපේක්ෂ වර්තනාංකය NI සමානයි 1.4යි. වියතු සංනිවේදනයේ 5. භාජනයේ ඇති ජල මට්ටම x විමසයි. ඉතින් දරුවනේ අපි අඥාත දෙකක් දමා ගත්තා x හා y කියලා.
එහෙනම් අපි අඩුම ගණනේ සමගාමී සමීකරණ දෙකක්වත් ලියන්න ඕන වෙනවා මේ ගැටලුව විසඳන්න. ඉතින් ඒ සම්බන්ධතා දෙක, ඒ ලිය යුතු සම්බන්ධතා දෙක, සමීකරණ දෙක ලියන්න ඔබේ සිහියට නිතැතිම්ම දැන් ටක් ගාලා එන්න ඕන සම්බන්ධතාවය තමයි අපි මේ කියන්නේ මේ පාඩම් මාලාවේ සම්බන්ධතා දැකීම කියලා. දැන් ඔබට සිහියට එන්න ඕන දැකිය යුතු සම්බන්ධතා එක. ඒ තමයි සිහියට එන්න ඕන සමාන්තර පැතිසහිත මාධ්‍යයකින් ආලෝකයේ වර්ධනය වීමේදී සිදුවන විස්ථාපන x සමානයි t වාරයක් ඝනකම වාරයක් 1 ඍණ 1ට නිරපේක්ෂ වර්තනාංකය. x සමානයි t වාරයක් 1 ඍණ 1ට n. n කිව්වේම මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය. මතක් වුණාද? එවිට අපි b ලක්ෂයේ විස්ථාපනයේ සලකලා එම සම්බන්ධතාවයේ එක්වරක් යෙදුවොත් දෙක සමානයි. b ලක්ෂයේ සිදු ඇති විස්ථාපනයේ දෙක සමානයි y ධන 2 වාරයක් 1 ඍණ 1ට 1.4 නොවේද? අනෙක් සම්බන්ධතාව ලියන්න ඕන කවුද? මමද? ඔන්න අදට විතරක් ලියනවා. පහ සමානයි. ඒ ලක්ෂයේ විස්ථාපනයේ 5යි. 5 සමානයි x ඍණ y වාරයක්. ජල කන්දේ ඝනකම x ඍණ y. x ඍණ y වාරයක් 1 ඍණ 1ට 1.5 ධන y ධන 2 වාරයක්. අයිස් ස්තරයේ ඝනකම y ධන 2 වාරයක් 1 ඍණ 1ට 1.4යි. जनगण मंगलदायक जय हे भारत भाग्य विधाता. 62 වෙනි ප්‍රශ්නේ. විය යුතු සංනිවේදනය 1. නලය කෙලවරක් සංයුතයි. කෙලවරක් සංයුතයි. ඒ කිව්වේ එක් කෙලවරක දුඩ මායමකුත් අනෙක් කෙලවරේ තියෙන්නේ මුදු මායමකුත්. විය යුතු සංනිවේදන 2. නලයේ තැනෙන අනුයාත. අනුයාත කිව්වේ එක ළඟ. යාබද උපරිතාන දෙකක සංඛ්‍යාත 500යි හර්ට්ස් සහ 700යි හර්ට්ස්. විය යුතු සංනිවේදන 3. වාතයේ ධනි වේගය 300යි තප්පරයට මීටර. විය යුතු සංනිවේදන 4. නලයේ දිග විමසයි. විය යුතු සම්බන්ධතා. ඉතින් ඔබට මතක් වෙන්න ඕන කෙලවරක් සංයුත වෙලා කෙලවරක් විවෘත වුණාම එවැනි නලයක ප්‍රගමන තරංගයක් යනකොට සිදුවෙන දේ. කෙලවර සංයුත නලයේ සංයුත කෙලවර තරංගයට දැනෙන්නේ දුඩ මායිමක් ලෙස. එතෙන්ට ගිය සංයුත නලයේ සංයුත කෙලවරට ගිය තරංගයට දුඩ මායිමක් හම්බ වුණාම සිදුවන පරාවර්තනය අපවර්තනයක් සහිත. ඒ කිව්වේ විරලණයක් ගියා නම් එන්නේ සම්පීඩනයක් වෙලා. එතකොට පතිත හා පරාවර්තිත තරංග දෙක කලාවෙන් ප්‍රතිවිරුද්ධයි. දුඩ මායිම අසලදී සංයුත කෙලවර අසලදී. එතකොට අධිස්ථාපන මූලධර්මය අනුව සිදුවෙන්නේ නාශක නිරෝධනය. නාශක නිරෝධනයේ සිදුවන තැන විස්ථාපන නිස්පන්දයක්. එහෙනම් සංයුත නලයේ සංයුත කෙලවර අසල විස්ථාපන නිස්පන්දයක් හැදෙනවා. ඒ වගේම ඒකේ අනිත් පැත්ත තමයි විවෘත කෙලවර තරංගයට දැනෙන්නේ මෘදු මායිමක් ලෙස. පතිත හා පරාවර්තිත තරංග අපවර්තනයකින් තොරව පරාවර්තනයට ලක් වෙනවා. නිර්මාණාත්මක නිරෝධනයේ සිදු වෙනවා. නිර්මාණාත්මක නිරෝධනයේ ප්‍රතිඵලය ලෙස විවෘත කෙලවර අසල විස්ථාපන පස්පන්දයක් හැදෙනවා. ඉතින් මේ සංයුත කෙලවරේ තරංගයට එක විදියකට දුඩමායිමක් ලෙස සැලකීමත් විවෘත කෙලවරේදී මෙම තරංගයට මුදුමායිමල් ලෙස සැලකීමත් නිසා අන්න මේ විදිහේ එක් කෙලවරක් සැදෙන ස්ථාවර තරංගයේ එක් කෙලවරක් විස්ථාපන නිස්පන්දයකුත් අනෙත් කෙලවර විස්ථාපන ප්‍රස්පන්දයකුත් වන ලෙස තමයි තැනෙන සියලු ස්ථාවර තරංග තැනෙන සියලු උපරිතාන ප්‍රසංවාද තැනිය යුත්තේ. ඉතින් එහෙම සැලකුවම මූලිකයේදී ලැම්ඩා බෙදීම 4කුත් පළවෙනි උපරිතානයේදී ලැම්ඩා බෙදීම 4 ඒවා 3කුත් ලැම්ඩා බෙදීම 4 ඒවා 2ක් වයන්න බෑ තරංගයට අර රීතිය අනුගමනය කළ යුතු නිසා. ඊගාව උපරිතානයේ ලැම්ඩා බෙදීම 4 ඒවා 5කුත් ඊගාව උපරිතානයේදී ලැම්ඩා බෙදීම 4 ඒවා 7කුත් ආදී ලෙස තමයි තරංගායාම සකස ගන්න වෙන්නේ.
ඒ අනුව අපි මූලිකයේ තරංග ආයාමය ලැම්ඩා බෙදීම 4ක් නලයේ දිගකින් හදන වෙලාවේ ලැම්ඩා බෙදීම 4 සමානයි L. ලැම්ඩා සමානයි 4යි L. අන්න ඒ වෙලාවේ මේක ඇතුලේ ස්ථාවර තරංගයේ ඇතුලේ ස්ථාවර තරංගයේ තැනීමට දායක වූ සංරචක ප්‍රගමන දෙකෙන් එකකට v සමානයි f ලැම්ඩා දැම්මුතින් මක්නිසාදයක් සංරචක ප්‍රගමන තරංගයක ලැම්ඩාම තමයි ස්ථාවර තරංගයක ලැම්ඩා කියන්නේ. ස්ථාවර තරංගෙට v සමානයි f ලැම්ඩා දාන්න බෑනේ. ස්ථාවර තරංගේ යන්නේ නෑනේ v එකක් නෑනේ. නමුත් අපිට සංරචක ප්‍රගමන තරංගයකට v සමානයි f ලැම්ඩා දාන්න පුළුවන්. අනිත් එක සංරචක ප්‍රගමන තරංගයේ සංඛ්‍යාතයම තමයි ස්ථාවර තරංගයේ සංඛ්‍යාතය. දැන් අපේ අරමුණ ස්ථාවර තරංගයේ සංඛ්‍යාතය සොයා ගන්න ඕන නිසා අපි දමනෝ v සමානයි f ලැම්ඩා සංරචක ප්‍රගමන තරංගයකට. එතකොට ලැබෙන මූලික සංඛ්‍යාතයේ f නෝට් නම් v සමානයි f නෝට් වරක් 4යි l. අන්න ඒ ටික ඔබ හොඳින් මතක තියාගත්තා නම් f නෝට් ලැබෙනෝ මූලික සංඛ්‍යාතයේ f නෝට් ලැබෙනෝ v බෙදීම 4යි l. අන්න ඉතින් දරුවනේ පළවෙනි උපරිතාණය එතකොට ලැබෙන්නේ v බෙදීම 4යි l ඒව 3යි. ඊළඟට හොයන්න පුළුවන් උපරිතාණය v බෙදීම 4යි l ඒව 5යි. අන්න ඊළඟට හොයන්න පුළුවන් මේකෙන් v බෙදීම 4යි l ඒව 7යි. ඊට පස්සේ ටීචර් කරේ මේක මෙහෙම ලියන් යන එක අමාරුව කියලා කෙලවර සංයුත නලයකින් වයන්න පුළුවන් අනුනාද වෙන සංඛ්‍යාත පොදු පදයක් සංඛ්‍යාතවල පොදු පදයක් ව්‍යුත්පන්න කරා. ඒක f සමානයි v බෙදීම 4යි l වාරයක් 2යි n ඍණ 1 වුණා. අන්න ඒක මතක තිබුණා නම් මෙච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ටක් ගාලා මේකට උත්තරේ ගන්න පුළුවන්. ඉතින් අවස්ථා දෙකක් දීලා තියෙනවා. ඕනම වෙලාවක පොදු සංඛ්‍යාතය දැන් අපේ හිතේ තියෙනවා f සමානයි v බෙදීම 4යි l වාරයක් 2යි n ඍණ 1. ඉතින් අපිට එක සම්බන්ධයක් ලියන්න පුළුවන් 500. 500 සමානයි v කියන්නේ 300යි බෙදීම 4යි l l තමයි සොයන්න ඕන 2 වාරයක් n අපි දන්නේ n කියලා ලියමු n ඍණ 1යි 500 සමානයි 300 බෙදීම 4යි l වාරයක් 2යි n ඍණ 1යි. ඊළඟට අනුයාත අවස්ථාව 700ලු. අනුයාත කියන්නේ එතකොට n එනුවට දාන්නේ n දාන 1. n කියන්නේ ගණින සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා. එතකොට 700 සමානයි 300 බෙදීම 4යි l වාරයක් 2 වැඩි කිරීම n එනුවට n දාන 1. 2 වාරයක් n දාන 1 ඍණ 1. तव शुभ नामे जागे तव शुभ